नीति विद्याल प्रवेश विभागය, විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගය සහ රාජ්‍ය සේවා තරග විභාග සඳහා පෙනී සිටින අයට මඟ පෙන්වන්නට අප ආරම්භ කරපු අලුත්ම වැඩසටහන තමයි WhatsApp group සමූහයක් කරහා IQ සහ GK ප්‍රශ්නාවලියක් ලබා දෙනවා. බ්‍රහස්පතින්දා අපි හරියට 5:07 ප්‍රශ්නාවලිය ලබා දෙනවා. උත්තර ලියන්නත් අපි ඔබට ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා. ඉන් අනතුරුව අපි මෙලෙස නීර්තා ප්ලස් YouTube channel එක හරහා අදාළ ප්‍රශ්න සෑම සෙනසුරාදා දිනකම සාකච්ඡා කරනවා. දැන් මේ සතියේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි ඔබ IQ ප්‍රශ්න පත්‍රය කරා නම් ඔබට යම්සි ලකුණු ප්‍රමාණයක් ලැබුණා. GK ප්‍රශ්න පත්‍රය කරා නම් ඒකට ලකුණු ප්‍රමාණයක් ලැබුණා. දැන් ඔබට මේ වීඩියෝ එක අවසානයේ බලා ගන්න පුළුවන් ඔබ IQ සහ GK ප්‍රශ්න වලට ලබාගත් උත්තර අනුව ඔබ ලංකාවේ ඉන්නේ කීවෙනි ස්ථානයේද කියන එක ඔබට බලා ගන්නට තක්සේරු කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. අපි දන්නවා අනිවාර්යයෙන්ම නීති විද්‍යාල විභාගයේ සහ විවෘත විශ්වවිද්‍යාල විභාගයට ලංකාවෙන් බදවගෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒකට ඔබට දැන් මේ මොහොතේ මේ වීඩියෝ එක අවසානයේ ඔබ මේ සතියේ කරපු ප්‍රශ්න පත්‍ර අනුව ඔබ ලංකාවේ ඉන්න ස්ථානයේ කොයි ආකාරයෙන්ද විභාගයේ සමත් වන්න නම් ඉදිරි මාසය තුල ඔබ කොයි ආකාරයෙන්ද වැඩ කටයුතු කළ යුත්තේ කියන එක නිගමනය කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒක තමයි ඔබ තාමත් නීර්තා ප්ලස් YouTube channel එක subscribe කරේ නැත්නම් ඔය රතු පාට bell button එක ඔබලා subscribe කරන්න. දැන් අපි යන් IQ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නට. right. IQ GK දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. දින 31ක් ඇති ඉරිදා දිනෙන් ආරම්භ වන මාසයක පළමු වන හා හතරවෙනි සෙනසුරාදා දින හා සියලු ඉරිදා දින නිවාඩු දින වේ නම් එම මාසයේ වැඩ කරන දින ගන්න හන්නේ. දැන් මතක තියාගන්න ඉරිදා දිනෙන් ආරම්භ වෙනවා කියලා කියන්නේ පළවෙනිද ඉරිදා, එකම 8 වෙනිද ඉරිදා, 15 ඉරිදා, 22 ඉරිදා, 29 ඉරිදා. ඒතර පළවෙනිදෙන් ආරම්භ වෙන මාසයක ඉරිදා දින 5ක් තිබෙනවා. අමතර මේගොල්ලෝ අපිට අහන්නේ පළමු සහ හතරවෙනි සෙනසුරාදා දින. එතන මාසයක පළමු සහ හතරවෙනි සෙනසුරාදා කියන්නේ සෙනසුරාදාව දෙකක් තිබෙනවා. එහෙනම් ඉරිදා දවස් 5ක් තිබෙනවා, සෙනසුරාදා දවස් 2ක් තියෙනවා. ඔක්කොම දින ගන්න 7යි. මාසයේ දින 31ක් තියෙනවා. එහෙනම් 31කින් නිවාඩු දවස් මේ ප්‍රමාණය 7යි. 31කින් 7ක් අඩු කරාට පස්සේ උත්තරය අපිට 24 කියලා උත්තරය එක ගන්න පුළුවන්. මේ පහසුවෙන්ම ඉරිදා දින 5ක් තිබෙනවා. සෙනසුරාදා පළවෙනි සහ හතරවෙනි සතියේ සෙනසුරාදා දෙකත් එක්ක 7යි 31කින් 7ක් අඩු කරාම තමයි 24 ගන්න හැකියාව තිබෙන්නේ. අපි බලමු මේ පළවෙනි ප්‍රශ්නයට කොච්චර ළමුන් ප්‍රමාණයක් උත්තර ලබා දුන්නාද කියන කාරණය. අපි සාරාංශගත කරොත් පළවෙනි උත්තරයට ළමයි 356ක් නිවැරදි උත්තර අරන් තිබෙනවා. ළමයි 547කින් 65ක් උත්තරය අරගෙන තිබෙන එක 35ක්ම ප්‍රශ්නේ වරද්දගෙන තිබෙනවා. දෙවෙනි උත්තරය ළමයි 59ක් අරන් තිබෙනවා. තුන්වෙනි උත්තරේ ළමයි 53ක් අරන් තිබෙනවා. හතරවෙනි උත්තරේ ළමයි 76 දෙනෙකු අරගෙන තිබෙනවා. දැන් ඔබට බලා ගන්න පුළුවන් ඔබ ඉන්න ස්ථානය ඇයි මේ ප්‍රශ්නේ වරද්දගත්තේ කියන එක ඔබට මේ තුලින් යම්සි ආකාරයකට තක්සේරුවක් සහ අනිත් ළමයි ඉන්න ස්ථානය ඔබට බලා ගන්න හැකියාව තිබෙනවා. අපි යම් ප්‍රශ්නක දෙක. අක්ෂරට හඳුනාගෙන හිස්සෙන්ට සුදුසු අක්ෂරය තෝරන්න තිබෙන්නේ. මේ වගේ ගානක් දුන්න පස්සේ ඉස්සෙල්ලාම ළමයිනේ බලන්න මේ ඉංග්‍රීසි හෝඩියේ සෑම වචනයකම පළවෙනි අකුර දිහා බලන්න. අකුරු යම්කිසි රටාවකට යනවාද කියන එක බලන්න. හැමතිස්සෙම ළඟ ඉන්න කෙනත් එක බලන්න. ගොඩක් වෙලාවට සෑම වචනයකම මුල අකුර දිහා බලන්න. ඔබ බැලුවොත් තේරෙනවා Q සිට RS අන්න බලන්න. ඊළඟ වචනේ මුල S එක හැදලා තියෙන එක අකුරක් අත්හැරලා. STU VW අන්න. එන X එකෙන් පස්සේ මෙතන පළවෙනි අකුර Y වෙන්නට ඕන. අපි දෙවෙනි අකුර ගමු මේ බලන්න. D E එකෙන් පස්සේ F එක ආව දෙවෙනි අකුර. මේක බලන්න. G එකෙන් පස්සේ ඊළඟ වචනේ H ආවා. I එකෙන් පස්සේ J ආවා. K එකෙන් පස්සේ නම් මෙතන එන අකුරේ L අකුර වෙන්නට ඕනේ. මේ බලන්න රටා මන් දක්වලා තියෙන තුන්වෙනි එක බලන්න. තමයි සෑම වචනයකම බලන්න තුන්වෙනි අකුර කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. නේ? O කියන අකුර හැම එකෙම නිශ්චිතයි. එහෙනම් මෙතනත් අනිවාර්ය තුන්වෙනි අකුර O වෙන්නට ඕනේ. එහෙනම් හතරවෙනි අකුර වචනේ ගත්තොත් E F G H ඊට පස්සේ I J ඊට පස්සේ K L ඊට පස්සේ M. එහෙනම් මෙතන අවසාන අකුර M. එහෙනම් බලන්න මෙතන උත්තර හතරෙන් Y L O M කියන උත්තරයක් තියෙද කියලා බලන්න. උත්තරයක් තියෙනවා. උත්තරය අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් උත්තරය 2 කියලා.
අපි බලමු මේ ප්‍රශ්නේ උත්තර ලබාගත් ආකාරය කුමක්ද කියන එක. ළමයි 544 දෙනෙකුගේ ළමයි 473 දෙනෙකුම වඩාත් නිවැරදි උත්තර අරන් තියෙනවා. ප්‍රතිශතය 86යි. නමුත් පළවෙනි උත්තරය අරන් තියෙන ළමයි 16ක්, තුන්වෙනි උත්තරය ළමයි 43ක්, හතරවෙනි උත්තරය ළමයි 12 දෙනෙකු ලබාගෙන තිබෙනවා. අපි යම් ප්‍රශ්නාංක 3. ගොඩක් ළමයි වරද්දගත් ප්‍රශ්නය බවට මේපත් වුණා. අපිට කියන්න ළමයිනි මේ සම් යනු 5178 නම් ඇඩ් යනු කුමක්ද කියන එක අහන්නේ. මේ ප්‍රශ්නේට මම හිතන්නේ ගොඩක් ළමයි ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ. ළමයි මේ වගේ ගානක් දුන්නාම මේ SUM සම් කියන එක සමාන කරලා තියෙන අකුරු 4කටනේ. අකුරු 4කට. එතකොට ඇඩ් කියන වචනේ සමහර ළමයි හිතනවා ඇඩ් කියන්නේ මෙතන ඉලක්කම් 4ක් සමාන කරා නම් මෙතනත් ඉලක්කම් 4ක් තියෙන්න ඕන කියලා හිතන සමහර වෙලාවට මේ C D E කියන උත්තර තුනෙන් එකක් බැලු බැලමට අරගෙන ඇති. right? එහෙම නැත්නම් තවත් දුරට කල්පනා කරපු ළමයි කල්පනා කරලා තියෙනවා මේ සම් කියන එක කොහොමද හැදුනේ? ළමයිනේ මම ඔයාලට කියලා තියෙන ගොඩක් වෙලාවට මේ වගේ වචනයක් දුන්නොත් මේ ඉංග්‍රීසි හොඩිය අකුරු වලට ඉලක්කම් වලින් දෙන ස්ථානය බලන්න. අපි ගත්තොත් S කියන්නේ ළමයිනේ ඉංග්‍රීසි හොඩියේ බලන්න 19 වෙනි අකුර මම පෙන්නනවා. U කියන්නේ 21 වෙනි අකුර. හරිද? M කියන්නේ 13 වෙනි අකුර. දැන් අපිට තේරෙනවා මේ අකුරු ඉලක්කම් ටික එකතු කරාට මෙතන මේ 5178ක අගයක් එන්නේ නැහැ. සමහර ගණන් වල තියෙනවා මේ දත්තයන් තුන එක ඉලක්කම් වල අගය එකතු කරලා මෙතන උත්තරය අරන් තියෙනවා. නමුත් 13 19 21 එකතු කරාට එන්නේ නැහැ. එන්නේ නැත්තම් දැන් වෙන ක්‍රමයක් කල්පනා කරන්න. ඔයා නිකන් මේ අගයන් තුන වැඩි කරලා බලන්න මේ බලන්න. 19 21 13 කියන මේ ඉලක්කම් තුන වැඩි කරාට පස්සේ උත්තරය එනවා 5178ක්. උත්තරය ඇවිල්ලා. එහෙනම් මෙතනත් අපි ඇඩ් කියන එකයි පදනිමින් ගන්න ඕනේ. අපි ගමු A කියන්නේ පළවෙනි අකුර, D කියන්නේ හතරවෙනි අකුර, D කියන්නේ 4. එහෙනම් 1 4 4. එක්වරක් 4 4යි, හතරක් 4 16යි. එහෙනම් උත්තරයක් තියෙද නැද්ද? ඔව් තියෙනවා. උත්තරය A. ගොඩක් ළමයි මේ ප්‍රශ්නේ වරද්දගත්තා. ඒකට අවශ්‍ය දේවල් පුතේ සටහන් කරගන්නට හැකියාවක් තිබෙනවා ඔයාලට. අපි බලමු මේ ප්‍රශ්නේ උත්තරේ ගත්ත පදනම මම සමහර ළමයි මේ ප්‍රශ්නේ උත්තරේ අරගෙන තිබෙනවා. දැන් මෙතන 7යි 1යි එකතු 8යිනේ. 7යි 1යි 8යිනේ. ඒකට සමහරු හිතුවා ඇඩ් කියන එකෙත් මැද ඉලක්කම් දෙක එකතු 8ක් වෙන්න ඕන කියලා. ඒ නිසා මෙතන C එක සමහර වෙලාවට මේ 3යි 5යි මේ බලා ගන්න. 8යි කියන අර්ථය නිසා C උත්තරය වැඩිපුර ගත්තත් දන්නෙත් නෑ. අපි බලමු උත්තර ලබා ගැනීම ප්‍රතිශතය. උත්තරය A 16යි කියලා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය දේවල් සටහන් කර ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ ප්‍රශ්නේ ගත්තොත් ඔබට තේරෙන ළමයි හරි උත්තරේ 16 අරන් තියෙන ළමයි 83 දෙනෙකු පමණයි. ළමයි 544කින් මේ ඊයේ දවසේ වෙනකොට ළමයි මේ දත්ත වාර්තාව. ඊයේ දවසේ වෙනකොට. අද තවත් විශාල ළමුන් ප්‍රමාණයක් මේක අභ්‍යාස කරලා තිබෙනවා. 15ක් පමණයි හරි උත්තරේ. මම මේ දක්වා ප්‍රශ්න වලින් ඉතාමත් අඩුම ප්‍රතිශතයක් ලබාගත් ප්‍රශ්න කොට මේපත් වෙනවා. බලන්න ළමයි 158ක් තුන්වෙනි උත්තර අරගෙන. මම ඔබට කිව්වේ අනිවාර්යයෙන්ම ළමයි බහුතරය හිතන්නට ඇති. අර මම ඔබට කිව්වේ මේ 7යි 1යි 8 එකතුව නිසා මෙතනත් අනිවාර්යයෙන්ම උත්තර හතරෙන් මැද උත්තර දෙක 5යි 3යි 8 කියන පදනම අරගෙන ගත්තා නිසාද කියන ප්‍රශ්නාර්ථ එනවා. මෙතරම් ළමයි 158ක් මේ උත්තරේ ගත්තේ. ඒත් වෙනසක් නෑ. තවත් ළමයි 216ක් දෙවෙනි උත්තරය අරන් තියෙනවා. 114 ළමයි 114ක් 216 කියන උත්තරය අරගෙන. තුන්වෙනි උත්තරය ළමයි 97ක් හතරවෙනි උත්තරය 97ක් අරන් තියෙනවා. පස්වෙනි උත්තරය 92ක් අරගෙන තියෙනවා. මොකක් හරි පදනමකින් හිතන්නට ඇති. නමුත් හරි උත්තරය 16ක කියලා ගන්නට පුළුවන්. අපේ ප්‍රශ්නක 14. ළමයි මෙතන කියන්නේ ඍණයන්ෙන් ගුණ කිරීමද x යන්නෙන් එකතු කිරීමද ධනයන්ෙන් බෙදීමද බෙදීම යන්නෙන් අඩු කිරීමද කියන එක කියන්නේ. මේක ආදේශනය කළා අපිට ගාණක් දෙනවා 14 ඍණ 10 වැඩි කිරීම 4 බෙදීම 16 ධන 8 කියලා. දැන් මේ වගේ ගාණක් හදන්න ඕනේ බෝඩ් මාස් රූල් එක. තමයි අපි නම් ආදේශනය කරමු. මෙතන ඒගොල්ලන් කියනවා ඍණ වෙනුවට ආදේශනය කරන්න කියනවා මොකද්ද? අපි කියලා තියෙන දේ කරමු. ඍණ සලකුණ වෙනුවට ಗುಣ කිරීම දාගන්න. මම ඍණ වෙනුවට බලාගන්න පුතේ ಗುಣ කිරීම දාගත්තා. වැඩි කිරීම වෙනුවට මම එකතු කිරීම දාගත්තා. බෙදීම සලකුණ වෙනුවට මෙතන බලන්න මම අඩු කිරීම දාගත්තා. ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා බෙදීම වෙනුවට අඩු කිරීම දාගන්න කියලා. ධන වෙනුවට බෙදීම දාගත්තා.
දැන් මේවා සුළු කරන ක්‍රමයේ තමයි අපිට හිතන සංඛ්‍යා වැඩි කරලා එකතු කරලා බෙදලා එහෙම බෑ. මේක බෝඩ් මාස් රූල් එක. මොකද්ද බෝඩ් මාස් රූල් එක කියලා කියන්නේ? බෝඩ් මාස් එකේ පළමුව ළමයිනේ B. මතකද කියන්නේ B කියන්නේ බ්‍රැකට්. වරහණක් තියෙන වරහන් සුළු කරගන්න. O කියන්නේ ඔෆ් එක. ඔෆ් එක තියෙනවා නම් එතන වැඩි කිරීමේ සලකුණ දාගන්න. බෝඩ් මාස් එකේ පළවෙනි එක තමයි D කියන්නේ divide. ඒ කියන්නේ බෙදන්න. M කියන්නේ multiplication වැඩි කරන්න. A කියන්නේ addition එකතු කරන්න. S කියන්නේ subtraction අඩු කරන්න. දැන් මෙතන ළමයිනේ වරහණ ඒකම ඔෆ් එකක් නෑ. පළමුවෙන් අපි D එකෙන් පටන් ගමු බෙදීම. මේ බලමු. පළමුව බෙදා ගන්නවා. 16 8ෙන් බෙදුවාම 2යි. මෙතන තියෙන ඍණ සලකුණ මාරු කරන්න එපා. තියෙන විදියටම දාගන්න. මේ ධන 4 මෙතෙන්ටම ආවා. මේ සලකුණ එහෙම පල්ලෙහාට ගත්තා. මේ 10 මෙතනම ලියාගත්තා. වැඩි කිරීම මෙතන දාගත්තා. මේ 14 මෙතන දාගත්තා. දැන් අපි බෙදුවනේ බෝඩ් මාස් එකේ ඊළඟ එක මොකද මේ multiplication m වැඩි කරන්නේ. එහෙනම් 14 වරක් 10 140යි. හැබැයි මේ සලකුණු ළමයිනේ බලන්න මම එකක්වත් මාරු කරේ නැහැ. දැන් මොකද ඒ ඇඩිෂන් එකතු කරන්න 144යි 144යි දැන් අඩු කරන්න 142යි. උත්තරයක් තියෙද? උත්තරය B කියලා ගන්න පුළුවන්. නේ උත්තරේ B මේ තියෙන ක්‍රමයට සුළු කරා. හැබැයි ළමයිනේ ඔබේ ප්‍රශ්න අපි බලමු ලකුණු ලබා දීමේ පරාසය තුල. මෙන්න ලකුණු ලබාගත් ආකාරය. ළමයිනේ පළවෙනි ප්‍රශ්නයට ළමයි 17 දෙනෙක් කරන් තියෙනවා. හරි උත්තරය ළමයි 276ක් අරගෙන තිබෙනවා. ප්‍රතිශතය 50.7යි. හැබැයි මේ ප්‍රශ්න ළමයිනේ පොඩි ඔබට ලබා දුන් සටහනේ පොඩි දෝෂයක් මුද්‍රණ දෝෂයක් වාර්තා වෙලා තිබෙනවා. 14 ඍණ 10 වැඩි කිරීම 4. මෙන්න මෙතන බෙදීමේ සලකුණ එන්න ඕන වෙනුවට මෙතන කමා එකක් වැටිලා. හරි බලන්න මේ ෆොන්ට් එක ළමයිනේ මිසින් වෙලා. මේ දැන් මේ Google මේ හරහා කරද්දි ළමයිනේ එක ෆොන්ට් එකක් අකුරක් හරි මිස් වුණත් මේක සපෝට් කරන්නේ නැහැ. මෙතන නමුත් මේ ෆොන්ට් එක මිසින් නිසා මෙතන ඇත්තටම බෙදීමේ ඇවිල්ලා නැහැ. ඒකට කමා එකක් ඇවිල්ලා. නේ? ඒ නිසා සමහර ළමයි උත්තරේ ගැනීමේදී යම් යම් ප්‍රශ්න වලට මතභේද වලට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මෙතන ළමයිනේ සමහර අය උත්තර වලින් අරන් තිබෙනවා 171 ගත්ත පදනම තමයි සමහරව හිතලා තියෙනවා. උත්තරේ මෙතන යට උත්තර වලින් මේ කියන උත්තර වලින් 142 උත්තරේ එන්න නම් මෙතන අනිවාර්යයෙන්ම ඍණ දාගන්න ඕනේ කියලා උපකල්පනය කරලා තිබෙනවා. ඍණ දාගන්න ඕනේ කියලා උපකල්පනය කරලා තියෙනවා. මෙතන ඍණ කියන්නේ මෙතන ඇත්තට බෙදීමනේ සලකුණ හරියට. බෙදීම තිබ්බොත්නේ අපිට කිව්වේ ආදේශනය කරන්න ඕන ඍණ කියලා. එසා ළමයි කල්පනා කරලා තියෙන අඩු කාලයකින් 142 එන්න නම් මෙතන ඍණ එන්නට ඕනේ. ඒ පදනෙමින් උත්තරේ අරන් තියෙනවා. එහෙම හිතලා. හරි ළමයි 276ක්. හැබැයි එහෙම හිතලා යම්කිසි මට්ටමකට 50ක පමණ ප්‍රමාණයක් එහෙම හිතුවාට වැරදි නෑ. නමුත් විභාගයට එහෙම හිතන්න යන්න එපා. මොකද මෙතන දැන් දීලා තියෙන ළමයි නම් දීලා තියෙනනේ. ඉහෙට කිසිවක් නොවේ කියලා. නේ? ඒ නිසා මෙතන ලකුණු නැති නිසා මෙතන උත්තර හරියට මෙතන සලකුණ දන්නේ නැහැනේ. මෙතන කොහෙවත් කියන්නේ නැහැනේ ක්‍රමායක වෙනුවට ඔයාට ඍණක් දාන්න කියලා. ඒ නිසා වඩාත් සුදුසු වන්නේ මේ නන් එක උත්තරය 5 ගත්ත කට්ටිය සාර්ථකයි. මෙතන ඔයාට මෙතන දුන්නට සිස්ටම් එකෙන් මම ඒක හැදුවා. එතකොට මෙතන ළමයිනේ අවසාන උත්තරයක් තියෙන නිසා වඩාත් සුදුසු උත්තරය 4 5 ගත්ත කට්ටිය. නමුත් ළමයි 180ක් අරන් තිබෙනවා. 276 ගත්ත පදනම හොඳයි. නමුත් එහෙම හිතන්න එපා විභාගයේදී. ඒතර ක්‍රමායක නිසා. නමුත් වඩාත් සුදුසු වන්නේ 180 ගත්ත නම් වඩාත් සාර්ථකයි කියලා ගන්න පුළුවන්. 181ත් වැරදි නෑ. නමුත් වැඩි බහුතරයට වඩාත් සාර්ථක උත්තරේ විදිහට මම මෙතන සටහන් කරන්නේ උත්තරය නන් උත්තරේ 5 කියන එක ගන්න පුළුවන්. මොකද 5ක් තිබ්බේ නැත්තම් මේ උත්තරේ තිබ්බේ නැත්තම් වඩාත් හොඳ උත්තරය 142. නමුත් 5 වෙනත් උත්තරයක් තියෙන නිසා අපිට මේ උත්තරය අවසානයේ විදිහට ගන්න සිද්ධ වෙනවා. අපි යන ප්‍රශ්නාංක 5. හතරස් ඉදමක වර්ගඵලයේ වර්ග මීටර 400ක් වේ. ඍජුකෝණාකාර කොටසක්සේ එක් පැත්තකින් මීටර 6.5 පළල තිරුවක් වන දිග වෙනස් නොවේ. කඩයක් සෑදීම සඳහා වෙන් කළේ නම් එම කොටසේ වර්ගඵලය. ළමයි මෙන්න අපිට දීලා තියෙනවා හරි හතරස් ඉදමක්. දැන් මේක වර්ගඵලය කියන්නේ වර්ග මීටර 400යි. ළමයි අපි දන්නවා වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට හරි හතරස් ඉදමක් නම් දිග සහ පළල කියන එක අනිවාර්යයෙන්ම දෙකම සමානයි. දැන් පැත්තක දිග හොයාගන්න ලේසිම ක්‍රමය තමයි මේ 400 වර්ගමූලය ගන්න. 400 වර්ගමූලය. එනේ පැත්තක් එහෙනම් 20ක් එනවා. මේ පැත්තත් 20යි මේ පැත්තත් 20යි දෙක එකතු වුණේ 400 වෙන්නේ. ඒක අපිට කියනවා එක පැත්තකින් මෙන්න 6.5ක පළල කොටසක අපි පාරක් කපාගෙන යනවා මේ බලන්න.
හැම ළමයෙක් ළමනේ තේරුම් ගන්න විදියට මම අඳිනෝනේ. ඔබට මීට වඩා වැඩිපුර ගණන් ඉගෙන ගන්න, විෂය කණු ඉගෙන ගන්න ඕන. ඔයාලට අපි ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්නට හැකියාව තිබෙනවා. તો මෙතන ළමනේ පළල 6.5යි. දැන් අපිට අහන්නේ පාර කපපු කොටසේ අහන්නේ වර්ගඵලය. එහෙනම් දිග මේගොල්ලන් කියන වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි පාරේ පළල දිගෙන් වැඩි කරමු. 6.5 පළල ළමයින් අපි හොයාගත්ත එක පැත්තක් 20යි. 6.5 20න් වැඩි කරාම උත්තරය වර්ග මීටර 130යි කියලා ගන්න පුළුවන්. උත්තරයක් තියෙද උත්තරය B උත්තරය තියෙනවා. නේ? දිග වැඩි කිරීම පළල ඔබට අවශ්‍ය දේවල් සටහන් කර ගන්න පුළුවන්. වර්ග මීටර 130යි. අපි බලමු මේ උත්තර වලට ලබාගත් ප්‍රතිශතය කොයි ආකාරයෙන්ද කියලා. අපි ගත්තොත් මේ බලන්න. ළමයි 364 දෙනෙක් දෙවෙනි උත්තරය අරන් තිබෙනවා සාර්ථකව 66%. පළවෙනි උත්තරයේ ළමයි 13 දෙනෙක්, තුන්වෙනි උත්තරයේ ළමයි 60 දෙනෙක්, හතරවෙනි උත්තරයේ ළමයි 63 දෙනෙක්, පස්වෙනි උත්තරය 132ක් අරගෙන තිබෙනවා. සමහර වෙලාවට ළමයිනේ මේ 100 සහ 132 සංඛ්‍යා දෙක පැහැදිලි නොපෙනීම නිසා ඔබට තේරෙනවා මේ ළමයි 44 අතරේ බහුතරයක් ඇති 130 උත්තරය අරගෙනත් නමුත් උත්තරය ලබා ගැනීමේදී වැරදියට 132 ගත්ත අය. විභාගෙ මේ වගේ යම් දෝෂ ඔබ අනිවාර්යයෙන්ම කරනවා. ඒ දෝෂ වැරදි හදාගන්න. මොකද නීති ප්‍රවේශ කියන්නේ අතිශය තරංකාරී විභාගයක්. ඒකේ වැරදි අවම කරන කෙනාට තමයි මේ විභාග සමත් වන්නට හැකියාවක් තිබෙන්නේ. අපි නෝ ප්‍රශ්න අංක 6. අක්ෂරයට හඳුනාගෙන හිස්තැනට සුදුසු අක්ෂරය. තමයි විභාගය අපිට ඔබට ලබා දුන්න කාලය හරියටම ටයිම් එක විනාඩි 15යි. ඔබ ඒ කාලය තුල හදන්නට ඕනේ. ළමයි ඉල්ලීමක් කරාස කාලය වැඩි කරන්න එක ඉදිරියේදී මම කාලය ටිකක් වැඩි කරලා ඊළඟ අභ්‍යාස ලබා දෙන්න. නමුත් වේගයෙන් ඔබ අදාළ ප්‍රශ්න උත්තර ලබා ගන්න උත්සාහ කරන්න. ඉංග්‍රීසි හොඩි අකුරු දුන්න ගමන් ළමයි මෙතන බලන්න අකුරු රටාව බලන්න. AGM කියන එක. අපි ගත්තොත් තමයි ඉංග්‍රීසි වලින් අකුරු ගත්තොත් A සිට ඔබ බලන්න G එක දක්වා ગેප් එක ගත්තොත් මෙතන සිට 1යි 2යි 3යි 4යි 5යි 6යි අකුරු 6ක් ඉස්සරහට ගිහලා G කියන එක ආවා. G එකේ සිට 1යි 2යි 3යි 4යි 5යි 6යි M එක ආවා. එහෙනම් පළවෙනි මේ කොටුව ඇල් තියෙනමනේ මේ අකුරේ සිට ස්ථාන 6ක් ඉස්සරහට ගිහිල්ලා 5ක් ඉස්සරහට ගිහලා මේ අකුරු අරන් තිබෙනවා. මෙතන සිට 6 වෙනි අකුර. දෙවෙනි එක ගත්තොත් PW බලන්න පුතේ ඔබ හොඳට බලන්න P එක W එක QRSTUV මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 වෙනි අකුර. W ඉඳලා බලන්න පුතේ D එක ඇවිල්ලා තින්නේ මොකද ස්ථාන 7ක් ගිහිල්ලා. මෙතන 6යි මෙතන 7යි මෙතන අනිවාර්යයෙන්ම 8ක් වෙන්නට උන අපි බලමු B සිට නමුත් එහෙම උපකල්පනය කරන්න එපා අපි බලමු එනවද කියලා B සිට J දක්වා B C D E F G H I අකුරු 8ක් ඇවිල්ලා තියෙනවා J වෙනකොට J සිට R ටත් අකුරු 8ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම එන්නට ඕනේ අකුරු 9ක් ගියාට පස්සේ බලන්න ඔයා හිතපු විදිය නේ. ඇයි ඔයාලට මේක හදන්න බැරුනේ මේ වීඩියෝ බැලීම මේ ඉගෙන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වැරදි හදාගෙන ඊළඟ දවසේ ඔබ ඉතාම හොඳින් අභ්‍යාස කරන්න. එහෙනම් E සිට අපි ගත්තොත් ළමයිනේ F G H I J K L M මෙතන අකුරු 9ක් ගියාට පස්සේ N එක එනවා හරියට හරි. N එකෙන් පස්සේ අකුරු 9ක් ගියාට පස්සේ උත්තරය W වෙනවා. උත්තරයක් තියද? ඔව් තියෙනවා උත්තරය 1 කියලා තියෙනවා. නේ? උත්තරයක ඔබට අවශ්‍ය දේවල් සටහන් කර ගන්නට පුළුවන්. අපි බලමු මේ ප්‍රශ්නය අත මේක මේ LLB ප්‍රවේශ විභාගයේ අපු past papers question එක. ඒකයි මම විශේෂයෙන් මේක දැම්මේ. අපි බලමු උත්තර ලබාගත් ප්‍රතිශතය ගත්තොත් පළවෙනි උත්තර ළමයිනේ 219ක් අරන් තියෙනවා ළමයි 544කින්. දෙවෙනි උත්තර ළමයි 81ක්, තුන්වෙනි උත්තරේ ළමයි 171ක් අරන් තියෙනවා. හතරවෙනි උත්තරය ළමයි 73 දෙනෙකු ලබාගෙන තිබෙනවා. දැන් අපි යමු ප්‍රශ්න අංක 7. මේ වැඩසටහන සම්බන්ධ ළමයි ඔබේ අදහස් යෝජනා දාන්න පුළුවන්. ඒ උඩ තමයි මේක හොඳයිද නරකයිද අඩුම එක ඔබ ලයික් එකක් දාන්න. ඒ උඩ තමයි ඉස්සරහට මේ වැඩසටහන කරනවාද නැද්ද කියන එක තීරණය වන්නේ. මෙතන ළමයි මේ සිඩ්නි කියන එක මේ මෙතන නිවැරදි වචනයක් මේක රහස් වචනයක්. තමයි මේ නිවැරදි වචනය රහස් අකුරු වලට සමාන කරලා තිබෙනවා. අපිට එහෙනම් මෙතන අහන්නේ මේ රහස් වචනයට ගැලපෙන අකුර මොකක්ද කියන එක තමයි ඔබෙන් අහන්නේ. හරිද? ඉතින් අපි රටාව ගත්තොත් ST නේ. ඉංග්‍රීසි හොඩි අකුරු ගත්තොත් ළමයි බලන්න නිවැරදි වචනයෙන් පස්සේ අකුරු A B C D E F G H I J K L M N P Q R S T S ට පස්සේනේ T අකුර තියෙන්නේ. Y ට පස්සේනේ S තියෙන්නේ. රටවල් ගන්න. D ට පස්සේ තමයි හිටියේ. ඒ කියන්නේ නිවැරදි වචනයෙන් ඉංග්‍රීසි හොඩි ඊළඟ අකුර තමයි රහස් භාෂාවේ වචනේ. ඒකම අනිත් පැත්තට ගන්න. රහස් වචනයෙන් අකුරකට කලින් අකුර තමයි ඉංග්‍රීසි හොඩියේ නිවැරදි වචනේ අකුර. මේක රහස් වචනේනේ. රහස් වචනේ අකුරට කලින් අකුර. T ට පෙර තමයි S තියෙන්නේ. එහෙනම් මෙතන දැන් තියෙන රහස් වචනේනේ. රහස් වචනේ අකුර වලින් පෙර අකුර ගන්න. එහෙනම් C එකෙන් පෙර අකුර මොකක්ද? B අකුර.
F එකෙන් බලන්න පුතේ පෙර අකුර. F එකෙන් පෙර අකුර බලන්න E අකුර. S එකෙන් පෙර අකුර මොකද්ද? R අකුර. M එකෙන් පෙර අකුර මොකද්ද? L අකුර. J එකෙන් පෙර අකුර I. O එකෙන් පෙර අකුර N. නේ? එන රහස් වචනෙන් අපිට ළමයිනේ මොකද්ද? බර්ලින් කියන නිවැරදි වචනේ ගන්න පුළුවන් නේ. සිඩ්නි එක මේකෙන් සමාන කරා. දැන් මෙතන රහස් වචනේ උත්තරය බර්ලින්. එනවා අපිට රටාව අඳුරා ගන්න නිවැරදි වචනෙන් අකුරු කීයකට පස්සේද රහස් වචනය? අනිත් පැත්තට හිතන්න රහස් වචනෙන් අකුරු කීයකට පෙර පසුද නිවැරදි වචනය කියන එක. අපි බලමු උත්තර ලබාගත් සාරාංශය ගත්තොත් එහෙම මේ ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ ළමයි 396ක් අරගෙන තිබෙනවා. ප්‍රතිශතය 72යි. දෙවෙනි උත්තරේ ළමයි 57ක්, තුන්වෙනි උත්තරේ ළමයි 56ක්, හතරවෙනි උත්තරේ ළමයි 35 දෙනෙකු අරගෙන තිබෙනවා. මෙන්න ප්‍රශ්න කාටද? රසික සහ සුකුන්ගේ වේතනයන්ගේ අනුපාතය 2:3යි. දෙදෙනාගේ වේතනය රුපියල් 4000කින් වැඩි කළ විට නව අනුපාතය 40ට 57යි. තමයි මේ වගේ ගාණක් දුන්නාම මම පන්තිවලත් කියලා තියෙනවා හැමතිස්සෙම අනුපාත රේෂියෝ ගාණක් දුන්නොත් පුතේ මේ දීලා තියෙන අනුපාත සංඛ්‍යා දෙක x කියන අගයකට සමාන කරන්න. මොකද රසික සහ සුකුන්ගේ වේතනයන්ගේ අනුපාතය වා දන්නේ නැති නිසා ඒ දන්නේ නැති සංඛ්‍යාවට x කියලා දාගන්න. මම දාගන්නවා රසික දාගත්ත 2x සුකුන් දාගත්ත 3x. දැන් මේ දෙදෙනාගේම ළමයිනේ වේතනය 4000කින් වැඩි කළ විටනේ නව අනුපාතය 40 57 බවට පත් උනේ. මම මේක සමීකරණයක් හදා ගන්නවා. රසික 2x 4000කින් වැඩි කළා කියන්නේ මොකක්ද එහෙනම්? අනිවාර්යයෙන් මේ ප්‍රමාණය එකතු වෙන්නට ඕනේ මේ බලන්න. 2x ට 4000ක් එකතු කරාම නව අනුපාතය එනවා කීයද? 40යි කියලා. මෙයාට සුපුන් 3x එයාට 4000ක් එකතු කරාම නව අනුපාතය එනවා කීයද? 57යි. නේ? ඔන්න ඔච්චරයි ගන්න. දැන් අපිට x හොයා ගන්න ඕනේ. x හොයාගන්න මේ වගේ ගානක මොකද්ද ළමයිනි කරන්නට ඕනේ? හරස් ගුණිතය ආදිශලේ කරන්න. හරස් ගුණිතය කියන්නේ මේ 57 වැඩි කරන්න මේ පැත්තේ සංඛ්‍යාවෙන් මේ 40 වැඩි කරන්න මේ පැත්තේ සංඛ්‍යාවෙන් වැඩි කරන්න. අපි වැඩි කරමු. 2x ධන 4000 වැඩි කරා 57න් 3x ධන 4000 වැඩි කරා 40න්. හරස් ගුණිතය ආදිශලේ කරමු. 57 2x එකෙන් වැඩි කරාම 114යි x ධන 57 4000න් 228000. 43න් වැඩි කරාම 120 x ධන 44000න් වැඩි කරාම 160000. එක ජාති සංඛ්‍යා එක පැත්තට ගන්න හැමතිස්සෙම වැඩි එක්කෙනාගේ පැත්තට අඩු එක්කෙනාව අරගෙන යන්න. නේ? ඒක තමයි ක්‍රමය. මේ 160000 මේ පැත්තට අද ඍණ 160000 වෙනවා. මේ 114 එහා පැත්තට අද ඍණ 114 වෙනවා. වැඩි එක්කෙනාගේ පැත්තට අඩු එක්කෙනා අරගෙන යන්න. 6x සමානයි 68000යි. ළමයි x හොයන්නේ නම් 68000 6න් බෙදලා වට ගන්න පුළුවන්. හැබැයි එහෙම බෙදුවොත් හරියට සුළු වෙන්නේ නැහැ. ළමයි මේ වගේ වෙලාවක ඔබ බලන්න සුළු කළ උනත් ගන්න පුළුවන්. මේක තවදුරටත් සුළු කරොත් මේ බලන්න මේ උත්තරේ කැපෙන සංඛ්‍යා කපා ගන්න. මම මේක දෙකෙන් සුළු කර ගන්නවා. 6 දෙකෙන් කැපුවොත් උන බලා ගන්න 3x 68000 බෙදුවොත් 34000යි. මම ඕනෑම සංඛ්‍යාවකම එකම අගයකින් බෙදුවා කියලා මේ යට උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. උනත් 3x x හොයන්නේ 34000 3ෙන් බෙදලා උනත් ඔයාට ගන්න පුළුවන් ආසන්න උත්තරේ. නමුත් 3x දැන් බලන්න 34000යි උඩ බලන්න ළමයිනේ 3x කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා. 3x කියන්නේ 34000යි. x අගය හොයාගෙනත් හදන්න පුළුවන්. නමුත් බලන්න උඩ 3x ඉන්නවා. කවුද? හොඳට බලන්න. සුපුන් කියන්නේ 3x. එන ළමයිනේ සුපුන්ගේ වේතනය මොකක්ද? කීයද? සුපුන්ගේ වේතනය 34000යි. හැබැයි ළමයිනේ අපිට අහන්නේ සුපුන්ගේ වේතනයනේ. ළමයිනේ මේ 3x ට 4000ක් එකතු කරාම නව වේතනයේනේ අනුපාතය 57 උනේ. නේ? එහෙනම් අපි සුපුන්ගේ වේතනය හොයාගමු. දැන් වැඩි කළ විට එයාගේ එපයි. එහෙනම් 34000ට එහෙනම් මේ 4000 මොකක්ද? එකතු කරන්නට අවශ්‍යයි. 34000ට 4000 එකතු කරාම 38000යි. උත්තරයක් තියෙද නැද්ද ළමයිනේ? උත්තරය තියෙනවා නේ. ගොඩක් ළමයි මේක වරද්ද ගත්ත ළමයි 34000 3ෙන් බෙදලා එහෙම වැඩි කළා වුණත් මේ 38000 උත්තරේ ගන්න පුළුවන් නේ. මේ 4000 කොහොමවත් එකතු කරන්න එපයි. මොකද යාගේ මේ වැටුපට මුල් වේතනෙට ළමයිනේ 4000ක් යාට නව ප්‍රමාණයක් එකතු වුණානේ. එසා 3x 34000 ආව නිසා 3x උඩ තියෙන නිසා තමයි ගාන හදද්දි සුළු කරන්න පහසුවෙන් මම කෙලින්ම 34000 ගත්තේ. ඒ 34000ට 94000 එකතු කරාම තමයි 38000 උත්තරයක් තියෙනවා. එසා අපේ උත්තරේ D කියන එක පහසුවෙන් ගන්න හැකියාව තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර ලබාගත් සාරාංශය ළමයිනේ බැලුවොත් එහෙම පොඩි බලන්න.
උත්තරය ගත්තොත් B කියලා උත්තරය අරන් තියෙන ළමයි 138ක් පමණයි. 125ක් පමණයි. ළමයි 75ක්ම මේ ප්‍රශ්නේ වරද්දගෙන තියෙනවා. අන්න බලන්න. 34000 ලැබෙන කාලයත් එක්ක ඔබ නිවැරදිව තේරුම් නොගෙන නිසා ළමයි 263ක්. කියන්නේ බහුතරය 148.3ක් උත්තරය දෙක අරන් තියෙනමුත් උත්තරේ වැරදි. පළවෙනි උත්තරේ ළමයි 26 දෙනෙක්. තුන්වෙනි උත්තරේ ළමයි 117 දෙනෙකු උත්තරය අරගෙන තිබෙනවා. දැන් අපි යම් ප්‍රශ්නාංක 9. අපිට කියනවා 32 36 48 30 එක්තරා සංඛ්‍යාවක් 23ක් එකතු කළ විට එය හරියටම 32 36 48 90න් බෙදේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාවට ළමයිනේ එක්තරා සංඛ්‍යාවක් 23ක් එකතු කළ විට තමයි මෙන්න මේ සංඛ්‍යාවලින් බෙදෙනවා කියලා කියන්නේ. එක්තරා සංඛ්‍යාවකට 23ක් එකතු කළ විට එක්තරා සංඛ්‍යාව ඔයා දන්නවද? නැහැ. ඒක තමයි අපිට හොයන්නත් තියෙන්නේ. එක්තරා සංඛ්‍යාවකට 23ක් එකතු කළ විට තමයි මෙන්න මේ සංඛ්‍යා හතරෙන් බෙදෙන්නේ. එහෙනම් ළමයි එක්තරා සංඛ්‍යා 23ක් එකතු කළ විට මේ සංඛ්‍යා හතරෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යා හොයන ලේසිම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ඔයා බලාගන්න මෙන්න මේ සංඛ්‍යා හතර බෙදෙන කුඩාම සංඛ්‍යාව මොකක්ද? මේ සංඛ්‍යා හතර බෙදෙන කුඩාම සංඛ්‍යාව හොයන්න අපි මොකද කරන්නේ? මේ සංඛ්‍යා හතරේ කුඩා පොදු ගුණාකාරය ගන්න. මේ සංඛ්‍යා හතරේ කුඩා පොදු ගුණාකාරය ගන්න. අපි කුඩා පොදු ගුණාකාරය හොයන්නේ අපි කිසිම බෙදෙන කුඩාම සංඛ්‍යාවක පල්ලෙහාට බෙදාගෙන යන්නේ. දෙකෙන් බෙදෙන තාක්කල් බෙදන්න. ඊට පස්සේ 3ෙන් 4ෙන් අවසානයේ 1 වෙනකම් බෙදාගෙන ඉන්න. ඒතර මේ සංඛ්‍යාවේ කුඩා පොදු ගුණාකාරය එනවා කියලා තමයි 288යි. තමයි 288 ගෙන මොකද වෙන්නේ පුතේ මේ බලන්න 32ක් බෙදනවා 36ක් බෙදනවා 48ක් බෙදනවා 96ක් බෙදනවනේ නේ. එතකොට ළමයි අපිට මේගොල්ලන් කියන්නේ එක්තරා සංඛ්‍යාවකට 23ක් එකතු කළ විටනේ මේ සංඛ්‍යාවලින් බෙදනවා කියලා කියන්නේ. එහෙනම් 288 කියන්නේ පුතේ මොකද්ද? 288න් මේ සංඛ්‍යා ටික බෙදනවනේ. නේ? 288න් මේ සංඛ්‍යා ටික බෙදන්න පුළුවන්. එතන මේ 288 ආවේ මොකද්ද? එක්තරා සංඛ්‍යාවකට 23ක් එකතු කළ විටනේ. නේ? මේ 288 හැදලා තියෙන්නේ 23ක් එකතු කළා. දැන් අපිට කුඩාම සංඛ්‍යාව අහන්න. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ 288න් කතා කරන්න ඔයා. 288න් මොකද්ද? 23ක් එකතු කළ විටනේ මෙයා හැදුනේ. ඒ නිසානේ මෙයා මේ සංඛ්‍යා හතරෙන් බෙදුනේ. එහෙනම් 288න් අර 23 මොකද්ද? අඩු කරගන්න අවශ්‍යයි. 265 කියලා එනවා. 265 ගේ උත්තරයක් තියෙද? ඔව් උත්තරයක් තියෙනවා. අපිට උත්තරය C කියලා ගන්නට හැකියාව තිබෙනවා. අපි බලමු මේ ප්‍රශ්නේ කොයි ආකාරයෙන් ළමයි උත්තර ලබා ගත්තේ. මේ ප්‍රශ්නෙට ළමයි 258ක්ම 147.4ක්ම වඩාත් නිවැරදි උත්තර ලබා ගත්තා. පළවෙනි උත්තරේ ළමයි 124ක් අන්න බලන්න ආසන්නේ 200 ගාණක් නිසා ආසන්නේ දරන් තිබෙනවා. දෙවෙනි උත්තරේ ළමයි 69ක්. හතරවෙනි උත්තරය අන්න බලන්න 265 සහ 64 මම ආසන්න දැම්මේ බෝ පටලවන්න. නේ? අනිවාර්යෙන්ම මගේ වාසිය මම හිතමු දුව අනිවාර්යෙන්ම රැවටිලා තිබෙනවා. ළමයි 93 දෙනෙක් අර 265 64 නිවැරදිව අඳුනා නොගැනීම නිසා මේ උත්තරය අරන් තියෙනවා ප්‍රතිශතය 17ක්. ඒ වගේ වැරදි ඔබ විභාගයේ කිරීම අවම කරගන්න. අපි යන ප්‍රශ්නක 10. අපිට කියනවා ළමයිනේ 2005 ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා නම් අහන්නේ 2009 ජනවාරි 1 වෙනිදා. තමයි අපි පන්තිල උගන්වලා තියෙනවා මතක තියාගන්න පුතේ අපි පහු කරන වර්ෂය සාමාන්‍ය වර්ෂයක් නම් අපි එකක් එකතු කරනවා. අපි පහු කරන වර්ෂයේ මතක තියාගන්න අධික අවුරුද්දක් නම් දෙකක් එකතු කරනවා. අධික අවුරුද්දක් කියන්නේ ලීප් එකක්. අධික අවුරුද්දක් සාමාන්‍යයෙන් එන්නේ වසර දෙකෙන් දෙකට. අධික අවුරුද්දක් මතක තියාගන්න 2000 කියන්නේ අධික අවුරුද්දක් 2004 2007 ඔය විදිහට යනවා. දැන් මතක තියාගන්න අපි පහු කරන කාල පරිච්ඡේදය හොඳට ඔබ දා ගන්න පහු කරන කාල පරිච්ඡේදය සාමාන්‍ය කාල පරිච්ඡේදයක් පහු කරගෙන යනවා නම් අපි එකක් එකතු කරනවා. අපි පහු කරන කාල පරිච්ඡේදය අධික කාල පරිච්ඡේදයක් නම් දෙකක් එකතු කරනවා. අපි අධික කියලා කියන ඔබ දන්නවා පෙබරවාරි මාස 29න් අවසන් වෙනවා නම් අපි කියනවා අධික අවුරුද්දක් කියලා. සාමාන්‍ය අවුරුද්දක දින 365යි අධික අවුරුද්දක දින 366යි. දැන් අපි තමයි මෙතන සිට බලමු 2005 සිට මේ බලමු. 2005 සිට 2006 දක්වා ගත්තොත් මේ බලන්න කාල පරිච්ඡේද බලන්න 2005 ජනවාරි 1 වෙනිදා සිට 2006 ජනවාරි 1 වෙනිදා දක්වා අපි පහු කරගෙන කාල පරිච්ඡේදය මොකද්ද සාමාන්‍යයි නිසා එකක් එකතු කරා. හොඳට බලා ගන්න.
2006 සිට 2007 දක්වා පහු කරගේ කාල පරිච්ඡේදය මොකක්ද? සාමාන්‍ය එකක් එකතු කරා. 2007 සිට 2008 දක්වා සාමාන්‍ය අවුරුද්දක් එකක් එකතු කරා. තමයි 2018 අධික අවුරුද්දක් වුණාට, 2008 අධික අවුරුද්දක් වුණාට තාම අධික අවුරුද්දක් පහු කරගෙන ගියේ නෑනේ. නේ? ඒස අපි එකයි. අන්න අපිට අහන්න පුතේ 2009 ජනවාරි 1 වෙනිදානේ. එහෙනම් 2008 සිට 2009 දක්වා අන්න පහු කරගෙන ගිය කාල පරිච්ඡේදය මොකක්ද? අධික නේද? ඒ නිසා දෙකක් එකතු කරා. ඔතන බලන්න 2005 2006 සාමාන්‍ය එකයි 2006 2007 සාමාන්‍ය එකයි 2007 2008 තාම අපි අධික අවුරුද්ද මුල ඉන්නේ නිසා එකයි එකතු කරේ. නමුත් මෙතන බලන්න 2008 සිට 2009 දක්වා අධික අවුරුද්දක් පහු කරගෙන ගිය නිසා දෙකක් එකතු කරා. මෙතන ඔක්කොම එනවා 2යි 3යි 4යි 5යි. එහෙනම් 2005 ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා කියන්නේ මෙතන සිට පහක් එකතු කරන්න පහක් එකතු කරාම එනවා මොකද්ද? සෙනසුරාදා සිට එකතු කරන්න පහක්. කවුදද? සෙනසුරාදා පහක් එකතු කරොත් මොකද? ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. නේ? උත්තර එහෙනම් මෙතන බ්‍රහස්පතින්ද කියලා මෙතන අඟහරුවාදා නෙත හැදෙන්න තෝනේ බ්‍රහස්පතින්දනේ. සෙනසුරාදා දවස් 5ක් ගියාම ළමයිනේ අඟහරු, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. එහෙනම් උත්තරේ බ්‍රහස්පතින්ද කියලා උත්තරේ අපිට දෙනවා B. නේ? සෙනසුරාදා සිට පහක් එකතු කරලා මෙතන හදා ගන්න බ්‍රහස්පතින්දා උත්තරේ අපිට B කියලා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අපි ගත්තොත් ළමයිනේ තර්ස්ඩේ කියලා ළමයි 294ක් ප්‍රතිශතය 154ක්. බදාදා උත්තරේ අරන් තියෙන ළමයි 112ක් 20ක්. තුන්වෙනි උත්තර ළමයි 76ක්. සිකුරාදා ළමයි 62ක් අරන් තිබෙනවා. right දැන් ඔබට අපි බලමු ළමයි ප්‍රශ්න 10න් ඔබට ලකුණු ප්‍රමාණයක් ලබා දුන්නා. අපි බලමු ළමයි ලකුණුගත් ප්‍රමාණය. මේ බලන්න ඉතාමත් වැදගත් සටහන. ලකුණු 10න් 10 ගත්ත ළමයි 14 දෙනෙකු සිටිනවා. ඉතාමත් සාර්ථකයි. ලකුණු 9 ගත්තු ළමයි 9 දෙනෙකු සිටිනවා. ලකුණු 8 ගත්ත ළමයි 8 දෙනෙකු සිටිනවා. බලන්න උපරිම වැඩිම ලකුණු ගත්ත ළමයි ඉන්නේ මෙතන 30කට ආසන ප්‍රමාණයක් ඉන්නේ. මේ 23යි 32ක් විතර ඉන්නවා. මෙතන ළමයි ගන්න ලකුණු 70ක් ලකුණු 7ක් ගත්ත ළමයි 92ක් ඉන්නවා. ලකුණු 6ක් ගත්ත ළමයි 89ක් ඉන්නවා. ලකුණු 5ක් ගත්ත ළමයි 76ක් ඉන්නවා. ඔබ සටහන බලන්න 4 74යි 3 ළමයි 66යි 2 ළමයි 42යි 1 ළමයි 20යි ලකුණු බිඳුව ගත්ත ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. බය වෙන්න එපා. අඩුපාඩුකම් හදාගෙන එක පිම්මක් හරි බලන්න. දැන් ඔබ නීති විද්‍යාලය සහ විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් අඩුම තරමේ ඔබ විභාගයේ සමත් වෙන්න නම් මෙන්න මේ ස්ථානේ. නේ? අඩුම මේ 76 89 92න් 50 සීමාව හරි ලකුණු 5න් වැඩිම හරි තිබ්බනම් විභාගයේ සමත් වන්නට හැකියාවක් තිබෙනවා. නේ? සාමාන්‍ය LLB නීති විද්‍යාලය ගත්තම ඉන්නේ සාමාන්‍යයෙන් ගන්න ආසන වශයෙන් ළමයි 250ක් වගේනේ. 250 කඩේමේ සමත් වෙන්නේ මෙන්න මේ 50 ලකුණු 5ට හෝ ඊට වැඩිපුර ගත්ත කට්ටිය සමත් වෙන්න හැකියාවක් තිබෙනවා. නමුත් ලකුණු 4 සීමාවෙ ඉන්න කට්ටිය ඊළඟ දවසේ ඊළඟ පිම්ම පනින්න බලන්නනේ. මේ බලන්න. 3 4 ළම විශාල ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍ය LLB එක්සෑම් එක ගත්තොත් ළමයිනේ මේ ලකුණු 3 4 ගත්ත ළමයිතු සමත් වෙන්න හැකියාවක් තියෙනවා. මොකද LLB එකේ ළමයි 750ක් වගේ ගන්නවා නේ. එතකොට එහෙම ගත්තොත් එහෙම ආසන වශයෙන් මේ පරාසෙ ළමයිතුත් මේ 3 4 ගත්ත ළමයිතුත් යම්සි ආකාරයේ සමත් වන්නට 2 3 4 ළමයිතුත් සමත් වෙන්නට හැකියාවක් තිබෙනවා නේ. ඒ නිසා දැන් ඔබ ඉන්න තත්ත්වය බලලා ඊළඟ දවසේ අඩුපාඩුකම් හදලා ඊළඟ වටේට යන්න. දැන් අපි යමු සාමාන්‍ය දැනීම ප්‍රශ්න කිහිපය. සාමාන්‍ය දැනීම ප්‍රශ්න ගත්තොත් තමයි පළවෙනි ප්‍රශ්නය. ලොව විශිෂ්ට ගුවන් සේවා අතරට ශ්‍රී ලංකා ගුවන් සේවය ඇතුළත් කළ ලොව කීර්තිමත් සංචාරක සංග්‍රාව කුමක්ද කියන එක ඔබෙන් අහන්නේ. තමයි ලෝකයේ සංචාරක සංග්‍රහ අපි ගත්තොත් ඇත මේ කොන්නාස් ට්‍රැවල් කියන සංචාරක සංග්‍රහවත් විසින් තමයි ශ්‍රී ලංකා ගුවන් සේවය ලොව විශිෂ්ට ගුවන් සේවා අතරට එකතු කරා. අත ලංකාවේ හිමිච්ච ස්ථානයේ 6 වෙනි ස්ථානය. right මේ කොන්ඩේනාස් ට්‍රැවල් මැගසින් එක අනුව ප්‍රථම ස්ථානයේ ළමනේ අතන මේ පත් උනේ සිංගප්පූරු එයාර්ලයින් එක තමයි අංක 1ට පත් උනේ. දැන් මේ travel plus leisure කියලා කියන්නේ ටිකක් නම ටිකක් කුරුදුයි. ඔබ දන්නවා මේ travel plus leisure කියලා කියන්නේ ලෝකයේ සංචාරක සංග්‍රහ අතරින් අංක 1ටම තියෙන සංග්‍රහව තමයි travel plus leisure කියන එක. මේ නම ටිකක් ඔබ අහලා තියෙනවා. ඉතින් ළමයි බහුතරයක් මේ උත්තරෙත් අරගෙන තිබෙනවා. එතන මේ කොන්ඩේ නාස් ට්‍රැවල් එක තමයි ලංකාව
විශිෂ්ට ගුවන් සේවා ඇතුළේ එකතු කරේ. තමයි අපි මේ සංගරාව අනුව ගත්තොත් එහෙම මේ පහුගිය මේ වසරේ මේ අවුරුද්දේ මේ ඔක්තෝබර් මාසයේ තමයි මේ ලංකාව විශිෂ්ට ගුවන් සේවා අතර ඇතුළත් වුණේ. එතකොට අපි ගත්තොත් මේ travel plus leisure ගුවන් සංගරාවත් පහුගිය දවසේ මේ සම්බන්ධ වාර්තාවක් කරා. ඒගොල්ලන්ගේ 2020 වාර්තාව අනුව travel plus leisure සංගරාව අනුව එක ආවේ සිංගප්පූරු එයාලයින් එක, දෙක ආවේ කටාර් ගුවන් සේවය, තුන්වෙනි ස්ථානය ආවේ එමිරේට්ස් එක ආවේ. මේ travel plus leisure එක අනුව. නමුත් කොණ්ඩේ නාස් travel agency අනුව මේ සංගරාව අනුව ආවේ එක ආවේ සිංගප්පූරුව, එක උඩයට මාරුණා, දෙක ආවේ එමිරේට්ස්, තුන ආවේ කටාර් එක ආවේ. right? මේ අනුව තමයි ලංකාවට 6 වෙනි ස්ථානයේ හිමුනේ. තමයි මේ travel plus leisure කියලා කියන්නේ මේ ඇමරිකානු සමාගමක් 1937 තමයි මේ සමාගම ආරම්භ කරන්නේ. ඒකම කොන්නාස් travel කියලා සංචාරක සංගරාවත් ඇමරිකානු සමාගමක් කියලා අපිට ගන්නට පුළුවන්. අපි නෝ ප්‍රශ්න දෙක. අපි බලමු උත්තර ලබාගත් ප්‍රතිශතය. කොන්නාස් එක ළමයි 138ක් ප්‍රතිශතය 21යි. පළවෙනි උත්තරයේ තමයි 71 දෙනෙක් කරන් තියෙනවා. තුන්වෙනි උත්තරය යන බලන්න. travel plus leisure කියන එක ඔබ අහලා තියෙන නමක් ළමයි 323ක් කරන් තියෙනවා. තමන් කුරු දන්න නමකට උත්තරේ ගත්තනේ. ප්‍රතිශතය 56.9ක්. ඔබ මේ උත්තරේ වැරදි. හතර උත්තරය 102ක්. අරන් වෙනවා. අපි යම් ප්‍රශ්නක දෙකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වන්නේ කවුද කියන එක අහන්නේ. ඔබ දන්නවා ටෙඩ්‍රොස් ඇඩනොම් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා. ඉතියෝපියානු ජාතිකයෙක් 2017 තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස පත් වුණේ. විශේෂයෙන්ම COVID-19 තත්ත්වය සම්බන්ධව ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා. නමුත් ඇමරිකාව හිටපු වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ව විවේචනය කරා. ඔහු පක්ෂග්‍රාහී වුණා කියන එක. ඔහු විධිමත් ලෙස කටයුතු නොකිරීම නිසා COVID-19 තත්ත්වය ලෝකේ පුරා ව්‍යාප්ත වුණා කියන කතාව. කෙසේ නමුත් අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විශාල කාර්යභාරයක් COVID-19 තත්ත්වය වෙනුවෙන් ඉටු කරා. 2017 සිට තමයි ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO World Health Organization මූලස්ථානය ඔබ දන්නවා ස්විට්සර්ලන්තයේ ජිනීවා වල තමයි පිහිටා තිබෙන්නේ. අපි ගත්තොත් මේ ප්‍රශ්නයේ උත්තර ලබාගත් සාරාංශය හතර උත්තරේ ළමයි 398ක් අරන් තියෙන ප්‍රතිශතය 62ක්. තුන්වෙනි උත්තරේ ළමයි 79ක්, දෙවෙනි උත්තරේ ළමයි 65ක්, පළවෙනි උත්තරය ළමයි 92ක් අරන් තිබෙනවා. අපි යන් තුන්වෙනි එක. ටයිම්ස් සංගරාව විසින් 2020 වසරේ පුද්ගලයා ලෙස නම් කළේ කවුරුන්ද කියන එක අහන්නේ. ටයිම්ස් සංගරාව ඊට දවස් කීපයක මම දවස් 3ක්වත් නෑ මේක නම් කළා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ දැම්මේ. 2020 වසරේ පුද්ගලයා ලෙස නම් කරා ළමයිනේ ජෝ බයිඩන් සහ කමලා හැරිස්. ජෝ බයිඩන් පහුගිය මාසයේ තිබිච්ච ඇමරිකානු ජනාධිපතිවරයන් ජයග්‍රහණය කරා. ඒකම උප ජනාධිපතිවරයා ලෙස තමයි කමලා හැරිස් නම් කරේ. කමලා හැරිස්ගේ මේ පත්වීමත් සමගම ළමයිනේ කමලා හැරිස් කියලා කියන්නේ ඉන්දියානු මවකගේ සහ ජමයිකානු පියෙකුගේ දියණියක් තමයි කමලා හැරිස් කියලා කියන්නේ. ඇය ඇමරිකාවේ දෙවන ඉහළම තනතුර වෙච්ච මේ උප ජනාධිපති තනතුර පත්වීමත් සමගම ඒ තනතුර පත් වෙච්ච පළමු කාන්තාව එසේත් නැත්නම් පළමු කළු ජාතිකයා එසේත් නොමැතිනම් ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා බවට කමලා හැරිස් පත් වුණා. එතකොට සමහර ළමයි මේ ජෝ බයිඩන් විතරක් ගත්තා නම් වැරදි ළමයි ජෝ බයිඩන් විතරක් නෙමෙයි ජෝ බයිඩන් සහ කමලා හැරිස් දෙදෙනාම නම් කිරීමක් කරා. මේ ග්‍රේටා අපි ගත්තොත් තුන්බර්ග් කියලා කියන්නේ ග්‍රේටා තුන්බර්ග් කියලා කියන ඔබ දන්නවා 2019 ටයිම්ස් සංගරාව විසින් වසරේ පුද්ගලයා ලෙස තමයි ග්‍රේටා තුන්බර්ග්ව නම් කරේ. ලැරි පේජ් ඔබ දන්නවා මේ Google සොයා ගැනීමට මූලික වෙච්ච දෙදෙනාගේ එක්කෙනෙක්. ලැරි පේජ් සහ සර්ජි බ්‍රින් එදෙනා තමයි Google සොයාගත්තේ. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා 45 වන ඇමරිකානු ජනාධිපතිවරයා. ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ලබන මාසයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. අපි බලමු මේ ප්‍රශ්න උත්තර ලබා ගැනීමේ සාරාංශය ගත්තොත් ළමයිනේ හතර උත්තරේ ළමයි 379ක් කරන් තියෙන ප්‍රතිශතය 59.8යි. තුන්වෙනි උත්තරේ ළමයි 57ක්. දෙවෙනි උත්තර ළමයි 137ක් කරන් තියෙනවා. අන්න ග්‍රේටා තුන්බර්ග්ගේ ළමයිනේ ඒකත් වචන නිකන් 2019 ඔළුවේ පාඩම් කරපු කට්ටිය 20 ගැන අවබෝධයෙන් හිටපු නැති නිසා මේ ප්‍රශ්නය වරද්ද ගත්තා. ජෝ බයිඩන් මේ පළවෙනි උත්තරය ළමයි 61 දෙනෙකු අරගෙන තිබෙනවා. අපි යම් ප්‍රශ්න හතරක්. ලෙබනනයේ අගනුවර වන්නේ කුමක්ද කියන එක අහන්නේ. ලෙබනනයේ අගනුවර ඔබ දන්නවා මොකද්ද? බේරුට්. ලෙබනනයේ අගනුවර වන්නේ ළමයිනේ බේරුට්. අපි මේ ප්‍රශ්න උත්තරය ගත්තොත් තමයි මේ සාරාංශය ගත්තොත් එන උත්තර වලින් අපිට පැහැදිලි වෙනවා
ඇෆ්ගනිස්තානයේ අගනුවර වන්නේ ළමයිනේ කාබුල්. එතකොට ඔටාවා කියන ළමයිනේ කැනඩාවේ අගනුවර. මේ බලන්න කැනඩාවේ අගනුවර අපිට ගන්න පුළුවන් ඔටාවා කියලා. හවානා කියලා කියන්නේ කියුබාවේ අගනුවර. මෙතන හරි උත්තරය බේරුට් වෙන්න ඕනේ. යනවා ඇෆ්ගනිස්තානයේ කාබුල්, ඔටාවා කියන ළමයිනේ කැනඩාවේ අගනුවර. බේරුට් වල කියන්නේ මේ ලෙබනනේ, හවානා කියලා කියන්නේ කියුබාව. ඒතර ලෙබනනේ අගනුවර වන්නේ උත්තරේ බේරුට්. උත්තරය 3 ගන්නට හැකියාවක් තිබෙනවා. අපි මේ අවශ්‍ය උත්තරේ ගත්තොත් ළමයිනේ වඩාත් නිවැරදිව බේරුට් කියන උත්තරය ළමයි 497ක් අරගෙන තිබෙනවා. ප්‍රතිශතය 78.4ක්. පළවෙනි උත්තරේ ළමයි 78 දෙනෙක්. දෙවෙනි උත්තරේ ළමයි 32ක් අරන් තිබෙනවා. හතර උත්තරය ළමයි 27ක් අරන් තිබෙනවා. අපි වෙන ප්‍රශ්න අංක 5. එවරස් කන්ද තරණය කළ ප්‍රථම කාන්තාවයි අහන්නේ ළමයිනේ. එවරස් කන්ද තරණය කළ ප්‍රථම පුද්ගලයන්, ප්‍රථම කාන්තාවන් ඇත්තටම ජුන්කෝ ටබේ තමයි ජපන් ජාතික කාන්තාවක්. ඇය තමයි එවරස් කන්ද ප්‍රථමයෙන්ම තරණය කරේ. 1975 තමයි ජුන්කෝ ටබේ එවරස් කන්ද තරණය කරමින් ප්‍රථම කාන්තාව බවට ඇය පත් වුණා. එකම මතක තියාගන්න මෙතන උත්තර 4න් එවරස් කන්ද තරණය කළ ප්‍රථම දෙදෙනා විස අපිට හඳුන ගන්න පුළුවන්. 1953 එඩ්මන් හිලරි සහ ටෙන්සින් නෝගේ තමයි එවරස් කන්ද තරණය කළ ප්‍රථම පුද්ගලයන් දෙදෙනා. මේ පළවෙනි උත්තර දෙක එඩ්මන් හිලරි සහ ටෙන්සින් නෝගේ තමයි එවරස් කන්ද තරණය කළ ප්‍රථම පුද්ගලයන් දෙදෙනා 1953. එකම ජයන්ති කුරුතුම්පල කියන ඔබ දන්නවා 2016 දී එවරස් කන්ද තරණය කළ ප්‍රථම ලාංකිකයා බවට ඇය පත් වුණා. ජයන්ති කුරුතුම්පල පසුව ජොහාන් පීරිසුත් එවරස් කන්ද තරණය කළා. අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර ගත්තොත් එහෙම ලබා ගැනීමේ සාරාංශය. ජුන්කෝ ටබේ කියන උත්තරේ ළමයි 316ක් අරන් තියෙනවා. අපි මේවා නීර්තා පන්ති වල ඉතාමත් හොඳින් සාකච්ඡා කරනවා. අපේ ළමයි පන්ති ආපු බහුතරයක් ළමයි අරන් තිබෙනවා. 49.8. පළවෙනි උත්තරේ ළමයි 123ක්, දෙවෙනි උත්තරේ ළමයි 44ක්. අන්න බලන්න. ජයන්ති කුරුතුම්පලටත් ළමයි 151 දෙනෙකු උත්තරය අරගෙන තිබෙනවා. අඩුපාඩුකම් ළමයිනේ හදාගන්න. එහෙම වුණොත් ඔබට මේ නීති ප්‍රවේශයේ LLB එක්සෑම් එක පළමු අවස්ථාවේම සමත් වන්නට හැකියාව තිබෙනවා. අපි ප්‍රශ්න අංක 6. ශ්‍රී ලංකාවේ ප්‍රථම වට රැජිනක් ලෙස අභිෂේක ලැබුවේ කවුරුද කියන එක අහන්නේ. උත්තරය අනුලා රැජින තමයි. ඉස්සෙල්ලාම අනුරාධපුර රාජධානියේ ප්‍රථම වතාවට රැජිනක් ලෙස අභිෂේක ලැබුවේ. එතනින් පස්සේ ළමනේ ලීලාවතී කියලා කියන ඔබ දන්නවා මේ පොළොන්නරුව රාජධානියේ රාජකම් කරපු මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ බිරිඳ බවට පත් වුණා ලීලාවතී. ඔහු තමයි අපේ ලංකාවේ වැඩිම අවස්ථා ප්‍රමාණයක මේ රැජින ලෙස අභිෂේක ලැබූ තැනැත්තිය බවට පත් වුණේ. මගේ මතක විදිහට ලීලාවතී 3 වතාවක් මේ රැජින ලෙස අභිෂේක ලබා තිබෙනවා. ඇය පොළොන්නරුව රාජධානියේ. එතකොට ඉස්සෙල් එක්කෙනා අනුලා වැඩිම වාර ගන්නක් රැජින ලෙස අභිෂේක ලැබීක මතක තියාගන්න. ලීලාවතී කියන එක මතක තියාගන්න. අපි ගත්තොත් මේ ප්‍රශ්නේ ළමයිනේ දෙවෙනි උත්තරය ළමයි 387ක් අරගෙන තිබෙනවා. ප්‍රතිශතය 61ක්. එකම පළවෙනි උත්තරේ ලීලාවතී යන වචන ටිකක් අහලා තියෙනවා. අපි පන්ති වල ටිකක් කියලා තියෙන හුරු නම නිසා ළමයි 222ක් අරන් තිබෙනවා. ළමයි 634ක් මේ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තර අරන් තිබෙනවා. ළමයි 634ක්. තුන්වෙනි උත්තරේ ළමයි 4 දෙනෙක්, පස්වෙනි හතරවෙනි උත්තරේ ළමයි 21 දෙනෙකු අරගෙන තිබෙනවා. ප්‍රශ්න 7. විශේෂ අගන විභාගය සඳහා විනිසුරු ආම වශයෙන් කී දෙනෙක්ද? තමයි මේ trial by ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න. මහාධිකරණයේ නඩු අහන ක්‍රම 3ක් තියෙනවා. එක තනි මහාධිකරණ, දෙක ජූරි සභාව, පුද්ගලයන් 7 දෙනෙක් ඉන්නවා. 3 තමයි විශේෂ මහාධිකරණයක්. අපිට කියන ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉංග්‍රීසියෙන් කියනවා trial by එකක් කියලා. එතකොට විශේෂ මහාධිකරණයක සාමාන්‍ය විනිසුරු මඩුල්ල 3 දෙනෙක් trial by මගින් අහනවද නැද්ද කියන එක තීරණය කරන්නේ රටේ අග විනිසුරුවරයා විසින්. ජනතාව අතර තියෙන කැළඹීමක් තියෙන නඩු ඉක්මනින් අහලා ඉවර කරන්න තමයි සාමාන්‍යයෙන් 3 දෙනෙක්ගෙන් අහන්නේ. ඒ 3 දෙනෙක්ගෙන් අහනව නැද්ද කියලා තීරණය කිරීමේ බලය රටේ අග විනිසුරුවරයාට තියෙනවා. මේක මහාධිකරණයේ තමයි ළමයිනේ මේ විශේෂ මහාධිකරණ නඩු අහන්නේ. මහාධිකරණයේ තමයි මේ විශේෂ මහාධිකරණයක් ලෙස අපි හඳුන්වන නඩු අහන එක තමයි. පයිරට් බාපි අහපු ප්‍රසිද්ධ නඩු ගත්තොත් තමයි නිකන් මතක තියාගන්න උඩතලවින්ද දසපුද්ගල ඝාතන නඩුව. නේ? එසේ හෝකන්දර සයපුද්ගල ඝාතන නඩුව. ඉනෝකා සෙව්වන්දි හමුදා සෙවලිය. අලුත්ගම ප්‍රදේශයේ සදීප ලක්ෂාන් කියලා පුංචි ළමයෙක් ඝාතනය කරා. අපි ගත්තොත් ඊට පස්සේ මෑත කාලේ ගත්තොත් දුමින්ද සිල්ලාය රිව බාත ලක්ෂ්මන් නඩුව පයිරට් බා නඩුවක්. අපි ගත්තොත් ළමයිනේ ඊට පස්සේ ගත්තොත් කොළඹ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නඩුව. එකම මතක තියාගන්න යාපන පළාතේ විද්‍යා පාසල් දැරිය. ඒකත් පයිරට් බා නඩුවක්. එතකොට ඒක විද්‍යා පාසල් දැරියගේ නඩුව වැදගත් වෙනවා. කොළඹින් පිට
ලංකාවේ ටොයිලට් බාර් නඩුව හපු ප්‍රථම අවස්ථාව විදියට යාපනයේ විද්‍යා පාසල් දැරියගේ නඩුව හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා. ඒක මතක තියාගන්න ටොයිලට් බාර් ළමනේ නිෂ්කාර 3 දිනකින් අහුවට පස්සේ ඒකේ අභියාචනාව කෙලින්ම යන්නේ සුප්‍රීම කෝට් එකට. කෙලින්ම සුප්‍රීම අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට අභියාචන අවස්ථා දෙකක් තියෙනවා. යම්කිසි අධිකරණයක් තීන්දුවක් දුන්න පස්සේ ඒක වෙනස් කරගන්න ඕන නම් අභියාචනා කරන්න පුළුවන්. නමුත් ටොයිලට් බාර් එක නිෂ්කාර 3 දිනකින් ඇහුවට පස්සේ ඒක වෙනස් කරගන්න ඕන නම් අපීල් එක කෙලින්ම යන්න ඕනේ සුප්‍රීම කෝට් එකට. සුප්‍රීම කෝට් එක අනිවාර්යයෙන්ම පංචපුද්ගල විනිශ්චය පීඨයක් කරහා අදාළ නඩුව විභාග කළ යුතු වෙනවා. අපි ගත්ත මේ ප්‍රශ්නේ හතර උත්තර ළමයි 423 දෙනෙකු අරන් තිබෙනවා. තුන්වෙනි උත්තර ළමයි 79ක්, දෙවෙනි උත්තර ළමයි 6 දෙනෙකු, පළවෙනි උත්තර ළමයි 126 දෙනෙකු අරගෙන තියෙනවා. ප්‍රශ්න කාටය. ප්‍රගම චිත්‍රයක් කරන මොනාලිසා ඇත්තේ කවර කෞතුකාගාරිකද කියලා අහන්නේ. තමයි ලෝකයේ මේ මොනාලිසා කියන චිත්‍රය ලෝකීය ඉතා ප්‍රසිද්ධ තෙරසායම් සිතුවමක් මේක. මේ මොනාලිසා කියන සිතුවම ගත්තු ළමයි 1506 දී ලියනාඩෝ ඩා වින්සි විසින් තමයි 1506 දී මේ සිත්තම් කරේ. මේ තියෙන ලූවර් කෞතුකාගාරය තමයි පැරිසියේ තියෙන්නේ. තමයි ලෝකයේ අපි ගත්තොත් විශාලම කෞතුකාගාරය අපි ගත්තොත් අපිට හඳුන ගන්න පුළුවන්. එක තමයි ලූවර් කෞතුකාගාරය පැරිසියේ. දෙක අපිට හඳුන ගන්න පුළුවන් මේ හර්මිටේජ් මියුසියම් එක රුසියාවේ තමයි තියෙන්නේ. හර්මිටේජ් රුසියාවේ තියෙන කෞතුකාගාරය ලෝකයේ දෙවැනි විශාල කෞතුකාගාරය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් National Museum of China චීන කෞතුකාගාරය තමයි තුන්වෙනි ස්ථානයේ වෙන්නේ. හතර තමයි වතිකන් කෞතුකාගාරයකට පත්වන්නේ. හරි. එතකොට අපි ගත්තොත් මේ ප්‍රශ්නේ උත්තර ලබා ගැනීම සාරාංශ ගත්තොත් දෙවෙනි උත්තරේ ළමයි 478ක්, තුන්වෙනි උත්තරේ ළමයි 90ක් කරන් තිබෙනවා, හතරවෙනි උත්තරේ ළමයි 59ක්, පළවෙනි උත්තරේ ළමයි 5 දෙනෙකු අරගෙන තිබෙනවා. අපි යන ප්‍රශ්න අංක 9. නූතන ඉතාලියේ පියාලිස හැඳින්වෙන්නේ කවුද කියන එක අහන්නේ. ළමයිනි මහත්මා ගාන්ධි කියලා කියන ඔබ දන්නවා ඉන්දියාවේ ජාතිය පියාලිස හඳුන්වන අහිංසාවාදී පියා මහත්මා ගාන්ධි. මොහමඩ් අලි ජින්නා කියන්නේ පාකිස්තානයේ නිර්මාතෘවරයා. පාකිස්තානයේ සොයාගත්තේ මොහමඩ් අලි ජින්නා. ජෝර්ජ් වොෂින්ටන් කියන්නේ ඇමරිකාවේ පියාලිස හඳුන්වනවා. ඇමරිකාවේ පළවෙනි ජනාධිපති. ඡන්දයෙන් පත් නොවෙච්ච ඇමරිකාවේ පළවෙනි ජනාධිපති. ගැරි බෝල්ඩි කියලා කියන්නේ නූතන ඉතාලියේ පියාලිස. father of modern Italy වල පියාලිස ගැරි බෝල්ඩි හැඳින්වීමක් කරනවා. උත්තරය 40 ගන්න පුළුවන්. අපි ගත්ත මේ ප්‍රශ්න උත්තර ලබා ගැනීමේ හතර උත්තරේ ළමයි 464ක් කරන් තිබෙනවා. තුන්වෙනි උත්තරේ ළමයි 72ක්, දෙවෙනි උත්තරේ ළමයි 92ක්, පළවෙනි උත්තරේ ළමයි 6 දෙනෙකු කරන් තිබෙනවා. මෙන්න අවසාන ප්‍රශ්නය. පළවෙනි අභ්‍යාකාශ සංචාරකයා කවුද කියලා අහන්නේ. ළමයි පළවෙනි අභ්‍යාකාශ සංචාරකයා බවට පත් වුණේ මතක තියාගන්න ඩෙනිස් ටිටෝ සංචාරකයා. මෙන්න උත්තර හතර බලමු. අභ්‍යාකාශයේ පළවෙනි පුද්ගලයා යූරි ගගාරින්. කාන්තාව කවුද? වැලන්ටිනා ටෙරස්කෝව. සංචාරකයා තමයි ඩෙනිස් ටිටෝ. සංචාරක කාන්තාව තමයි අනූෂි අන්සාරි. මේ හතරේ පාඩම් කරන්නේ මොකද්ද? අභ්‍යාකාශයේ පළවෙනි පුද්ගලයා යූරි ගගාරින්, කාන්තාව කිම්මත් එක වැලන්ටිනා ටෙරස්කෝව. සංචාරකයා අභ්‍යාකාශයේ ඩෙනිස් ටිටෝ. සංචාරක කාන්තාව කවුද? අනූෂි අන්සාරි. දැන් අපි බලමු ළමයි උත්තර ලබා ගැනීමේ සාරාංශය. මේ 10ට ළමයිනේ 273ක් අරන් තියෙනවා දෙවෙනි උත්තරය. 280ක් ගන්න බලන යූරි ගගාරින් කාන්තාව සහ පිරිමියා හඳුනා නොගැනීම නිසා බහුතරයක් ප්‍රශ්නේ වරද්දගෙන තිබෙනවා. තුන්වෙනි උත්තරේ ළමයි 54ක්, හතරවෙනි උත්තරේ ළමයි 27 දෙනෙක්. මම හිතනවා ලෝ එන්ට්‍රන්ස් පාස් වෙන කෙනෙක් නම් මේ සටහන් හොඳින් බැලිය යුතුයි, අධ්‍යයනය කළ යුතුයි. මේ වැරදි අඩුපාඩුකම් අනිවාර්යයෙන්ම සාදාගත යුතු වෙනවා. මෙන්න බලමු GK සමස්ත ළමයි උත්තර ලබා දී ප්‍රතිශතය 10න් 10 ගත්ත ළමයි 49 දෙනෙකු ඉන්නවා. අපි මේක අවංකව කරන්න ඔබ කාර්යයත් එක්ක නැවත ඉන්ටර්නෙට් එකකින් පරීක්ෂා කරලා එහෙම කරන්න යන්න එපා නේ. ලකුණු 9 ගත්ත ළමයි 52ක් ඉන්නවා. ලකුණු 80 ගත්ත ළමයි 90ක් ඉන්නවා. ප්‍රශ්න උත්තර 7ක් ගත්ත ළමයි 87යි. ප්‍රශ්න 6ක් නිවැරදි ගත්ත ළමයි 87යි. 5ක් ගත්ත 77යි. 4ක් ගත්ත 71යි. 3ක් ගත්ත 57යි. 2ක් ගත්ත 45යි. එකක් ගත්ත ළමයි 14යි, බිඳුව ගත්ත ළමයි 5 දෙනෙක් වෙනවා. අඩුපාඩුකම් හදාගන්න. අඩුම තරමේ ඔබ මේ ලකුණු 50 සීමාවෙන් 40 සීමාවෙන් එහාටවත් ගියා නම් ඒ ලකුණු 4ට වඩා වැඩිපුර ගත්තා නම් යම්කිසි ආකාරයක ඔබ සාර්ථකයි කියන එක කියන්න පුළුවන්. ලකුණු 3 සහ 2 මට්ටමේ ඉන්න ළමයි කොහොම හරි බලන්න ඊළඟ දවසේ එක ලකුණක් හෝ දෙකක් හෝ වැඩි කරගන්නට උත්සාහ කරන්න. ලබන සතියේ නැවත් අලුත් තරග වටයකින් හමු වී බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා.